රයිට්. අපි අදවත් එක සාකච්ඡා කරනවා 10 ශ්‍රේණිය භාග සංඛ්‍යා පාඩම. මයිදරුවෝ මාතෘකාව ලියන්න භාග කියලා ලියන්න පුතේ මාතෘකාව. භාග. අපි අපේක්ෂා කරනවා හෙට ඔයාලයි ක්ලාස් එකක් යාවි. අපි ඒකෙදි සාකච්ඡා කරන්න අපේක්ෂා කරනවා වර්ගමූලයේ භාවිතයන් කිහිපයක්. අද අපි සාකච්ඡා කරන්නේ භාග සංඛ්‍යා පාඩම. ඔව්. භාග සංඛ්‍යා පාඩම. ඔව් පුතේ හෙට ටාගට් පාඩම තියෙනවා. හෙට අපි සාකච්ඡා කරනවා වගේ සුපුරුදු පරිදි වර්ගමූලයේ භාවිතයන් අමාරු කරන්න කිව්ව සාකච්ඡා කරනවා. හරි. භාග සංඛ්‍යා පාඩම මම ඉස්සෙල්ලම පුනරීක්ෂණ අභ්‍යාස මාලා කෙරෙහි අවධානය යොමු නොකරම පුනරීක්ෂණ අභ්‍යාසත් කරන්න පුළුවන් මතක් කරන්න පුළුවන් මට්ටම මේ දෙන දැනුමෙන් හරි ගස්සන්න හදනවා. හරි. මයි දරුවෝ ඉස්සෙල්ලම ගානක් ලියන්න. පොඩි ගානක් ලියන්න. පොඩි ගානක් ලියන්න පුතේ. භාග සංඛ්‍යා පාඩම භාග භාවිතයන් වලට අපි යන්න හදන්නේ භාග සංඛ්‍යා භාවිතා කිරීම. එදිනදා ජීවිතයේදී භාග සංඛ්‍යා භාවිතා කිරීම ගැන පොඩි වැටහීමක් දෙන ගණනීය කිරීම් ටිකක් කරන්නයි ලෑස්තිය ඉස්සෙල්ලම. පළවෙනි ගාන වශයෙන් මම මෙහෙම දෙනවා. මම මොනවත් මාතෘකා දෙන්නේ නැහැ. කිසිම මාතෘකාවක් දෙන්නේ නැහැ දරුවන්ට. දරුවන්ට ගානක් කියනවා ලියන්න පුතේ ලියන්න. එක්තරා වෙලෙන්දෙක් ඔව් පුනරීක්ෂණ එක්තරා වෙලෙන්දෙක් විකිණීමට රැගෙන එක්තරා වෙලෙන්දෙක් විකිණීමට රැගෙන පොල් ගෙඩි 900න් භාගයක් 900න් භාගයක් පළමු දිනය තුල 900න් භාගයක් පළමු දිනය තුල විකිණීමට හැකි විය. එක්තරා වෙලෙන්දෙක් විකිණීමට රැගෙන පොල්ගෙඩි 900න් භාගයක් පළමු දිනය තුල විකිණීමට හැකි විය. පළමු දිනය තුල විකිණීමට හැකි විය. මොහු විකුණූ පොල් ගණන කීයද? මොහු පළමු දිනය තුල විකුණූ පොල් ගණන කීයද? මොහු පළමු දිනය තුල විකුණූ පොල් ගණන කීයද? මොහු පළමු දිනය තුල විකුණූ පොල් ගණන කීයද? හරි. මොහු පළමු දිනය තුල විකුණූ පොල් ගණන කීයද? රයිට්. ඉක්මන් කළා කට්ටිය කාරුත් හදන්න. රයිට්. ඔව් යාළුවෝ කාරුත් උත්තරයක් ගේනවා මට. මුළු ක්ලාස් එකම බහුතරයේම උත්තරයක් දාලා තියෙනවා. මට හරි පුදුමයි. මම එකතු කරන්න කිව්වේ නේ. මම අඩු කරන්න කිව්වේ නේ. මම ಗುಣ කරන්න කිව්වේ නේ. මම බෙදන්න කිව්වේ නේ. මම දන්නා තරමින් මම ගණිත කර්මයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරේවත් නේ. හැබැයි මගේ දරුවෝ ටික මම කිව්වේ 900න් භාගයක් කියලා. අපේ දරුවෝ ටික යම් හෝ දෙයක් අර මොලෙන් දීලා තියෙනවා අභ්‍යන්තරව මං හිතන්නේ යම් කිසි නේද? කිසියම් දෙයක් දීලා. අරුණ ඉසුරු කියනවා මොකද්ද අල්නයන්නක් දාලා තියෙනවලු. ඉතින් අපේ දරුවන්ට උත්තේජනයක් ඇවිල්ලා තියෙන ඇඟ ඇතුළෙන්ම අපි සිංහල අපිට අල්නයන්න කියද්දිම ඔව් පුතේ ඒක තමයි අපිට මේ අල්නයන්න කියද්දිම උත්තේජනයක් එනවා. අපිට එනවා මෙහෙම අල්නය 20න් භාගයක්
30න් පහින් එකක්. නේද? ඔව් පුතේ අහගෙන ඉන්න. අන්නමයි දරුවෝ දන්නවා අල්නයන්ෙන් කියන්නේ ಗುಣ කිරීම. ඔව් 900න් භාගයයි 900 ಗುಣ කිරීම දෙකෙන් එක. මයි දරුවන්ට මම ඔයාගේ මතකයේ අරන් යනවා 8 ශ්‍රේණිය තුලට. 8 ශ්‍රේණිය තුල ඔයත් එක්ක පුතේ සාකච්ඡා වෙනවා 8 වසර තුල පූර්ණ සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවකින් ගුණ කිරීම කියන තැන අපි දැන් ඉන්නේ. grade 8 පූර්ණ සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවකින් ගුණ කිරීම. ඔතෙන්ට ගාන ගෙනාවට පස්සේ හරයේයි ලවයේයි සමාන ගුණාකාර තියෙනව නම් හරයේ සහ ලවයේ සමාන ගුණාකාර ඇතොත් එය කපා ඉවත් කළ යුතුය. ඔව් අපි 9 ශ්‍රේණියේ මේ සාකච්ඡා කරලා තියෙනවා. හරයේ සහ ලවයේ සමාන ගුණාකාර දුටුවෝතින් එය කපා ඉවත් කළ යුතුය. 900ට දෙකේ ඒවා දෙවරක් 450යි 450කින් එනවා පුතේ 450යි කියලා. හරි. එහෙනම් මගේ දරුවන්ට පැහැදිලි අල්නයන්ෙන් මොකද්ද කියවෙන්නේ? අල්නයන්නේ ගණිත කර්මයේ අපි අල්නයන්නේ උපයෝගී කරගන්නේ කුමන අවස්ථාවකටද නේද? යම් කිසි ප්‍රමාණයකින් පංගුවක් ප්‍රකාශ කරන්න. යම් කිසි මුළු ප්‍රමාණයකින් කිසියම් ප්‍රමාණයකින් පංගුවක්. යම් ප්‍රමාණයකින් තවත් පංගුවක්. දෙකෙන් එකෙන් පහෙන් එකක්. 8න් එකෙන් 3න් එකක්. 400න් දෙකෙන් එකක්. 250න් භාගයක්. යම් කිසි තෝරාගත් ප්‍රමාණයකින් නැත්නම් මුළු ප්‍රමාණයකින් තවත් යම් ප්‍රමාණයක් දක්වන්න අපි අල්නයන්න කියන දේ උපයෝගී කරගන්නවා සාමාන්‍ය ජීවිතය තුළ. අපි 10 ශ්‍රේණියේ ඔව් අපි 9 ශ්‍රේණිය බෝඩ් මැක්ස් අපි 1 බෙගු දරි 1 බෙගු එයා මේ ආකාරයට ගණනය කිරීම පුරුදු වෙච්ච අපි 10 ශ්‍රේණියේ ටාගට් පුතේ ටාගට් තමයි අපි එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ භාග සංඛ්‍යා ආශ්‍රිත ගැටලු අපි සාමාන්‍යීකරණය තුළට භාවිතා කරන්නේ කොහොමද කියන වගයි අද අපි ඔයාලට කියා දෙන්නේ. එතකොට මේකට විශේෂයෙන්ම අපිට ඕනි බහුතරයට ඔය දන්නවා අද දවස් තුල වල මේක කියුණා. අද දවස් තුල මේක කියුණා. බලනවද කියලා? අපි දන්නවා අද රූපවාහිනී ප්‍රවෘත්ති බැලුවනම් මේ අල්නයන්ෙන් සංකල්පය ගොඩක් වෙලාවට ගියා. හැමදාම දෛනිකව යනවා. රෝගීන් මෙච්චරක් ගානකින් 120ක් මෙහෙම වෙලා තියෙනවා. නේද? රෝගීන්ගෙන් මෙච්චරක් ඔක කියනවා. ඔන්න අපි ගත බාණ්ඩ නේද? දැන් මම දැක්ක කැසට් නේද? 100ට එකක් 100ට දෙකක් බඩු මිල අඩු කරලා තියෙනවා. 800ක බාණ්ඩෙන් 100ට එකක් අඩු කරලා තියෙනවා. ඕ වගේ යම් අදහස් යනවා. අපි එදිනදා ජීවිතය තුල අති බහුතරයක් පුතේ මෙන්න මේ ගණිත කර්මයට අදාළ ගණනය කිරීම පාවිච්චි කරනවා. හරි. මට කට්ටිය ඕකේ එකක් දෙන්න තේරුණා කියලා. ඔයාට අල්නයන්ෙන් ಗುಣ කිරීම හැඟවෙනවා කියලා තේරුණාද කියලා? අපි ගණන් ටිකක් හරි ගස්සන්නේ. හරි. ක්ලාස් එකටම අල්නයන්ෙන් කරන්නේ මොකද්ද කියලා තේරිලා තියෙන්නේ අල්නයන්ෙන් පැටියෝ. හරි. එහෙමනම් අපි ගණන් පහක් හදලා අත්දැකීමක් ගමු. අපි අත්දැකීමක් ගමු. ඔබ නිදහසේ ගාන හදන්න. හරි. පළවෙනි ගාන මම තෝරා ගන්නවා පුතේ මෙන්න මේක 400න් පහින් දෙකක්. හරි. මට දූල පුතාලා ගණනය කරලා දෙන්න 400න් පහින් දෙකක් කීයද? මුතුනි ක්ලාස් එකේ නැද්ද පුතේ? මුතුනි 400න් පහින් දෙකක් කීයද? 400න් පහින් දෙකක් කීයද? ඔව් පුතේ අරුණිසරු. මිනුදී 400න් පහින් තුනක්. පහින් දෙකක්. ඔව් 400න් පහින් දෙකක්. ගොඩාක් අය උත්තර ගන්න try කරනවා. හරි උත්තර 99%ක්ම එනවා. එතකොට අශේන් ඉමල්ක විතරක් බිඳුව නැතුව එවනවා. මට සැකයක් සංකාවක් මේ හිතේ බයක් ඇති වෙනවා පොඩි කාට පාඩම ගිහින් නැද්ද කියලා. හරි. right. එතකොට 400 සමාන ලකුණ දාලා ගානක් පටන් ගන්නකොට ලස්සනයි පුතේ පහෙන් දෙපංගුවක්.
එක්කෝ යාට පුළුවන් ලවය ලවයෙන් ගුණ කරන්න පුළුවන්. දෙවරක් 400 800 805 බෙදෙනවා. හැබැයි ඒක අපිට ෆැමිලිය නැහැ. අපි හුරු පුරුදු නැහැ. අපි කරන්නේ හැමතිස්සෙම ඔව් භාගව සංඛ්‍යාවේ හරයටයි මෙන්න මෙයාටයි සමාන ගුණාකාර චෙක් වෙනවා විගුණි. ඔව් 40ට 5 වරක් 8යි බිඳුවයි 400ට 5 ඒවා 80යි 80 ඒවා දෙකක් 160යි 80 දෙකක් 160යි කියලා උත්තරේ ගත්ත දුල පුතාලට අපගේ සුභාසිංසන ප්‍රාර්ථනා කරන මොකද උන් අනිවා ක්වොලිටි ඒ කියන්නේ අපි අනිත් අය ඔව් මේක බැරි නම් ක්වොලිටිකම කතා කරන්න අමාරු විදියක්. හොඳ මේක හරියන්න ඕන ඔයාලගේ. මේවා 10 ශ්‍රේණියෙන් එකයි. හරි ඕකේ. ඕකේ ලියා ගන්න. අවංකව වැරදි දරුවන් එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවද? වැරදි දරුවන් එක්කෙනෙක් දෙන්නෙක්වත් ඉන්නවද සමාධියම? නෑ. සසිඳු හරි පුතේ. මල්මි දෙව්මි ඊළඟ ගාන දෙව්මි අමාශ වැරදි රයිට් මේක 1000න් 8න් 5ක් හදන්නම් වාලේ හොඳ ගණන් හදමු කියලා තන මං ඉන්නවා 200න් 4න් 3ක් පුතේ 12 කිලෝමීටර් වලින් 3න් එකක් මම බයිසිකලෙන්ගේ පුට්සයිකලෙන් කිලෝමීටර් 12ක් තියෙනවා අපේ ගෙදරට දුර අකුරැස්සේ ඉඳලා මම 3න් එකක් යනවා පයින් පුතේ. ඔව් ඉස්සර ගියා අපි එහෙම. අඬ එක 3 වෙනි ගාන 4 වෙනි ගාන මම ඔයාට දෙනවා 4 වෙනි ගාන බලමු කිලෝග්‍රෑම් 2500කින් 2500යි කිලෝග්‍රෑම් ගෙන් 20න් 3ක් 20න් 3ක් හරි බලමු දරුවෝ ඔක්කොම මේ ටික තනියෙන් හදයිද කියලා ඔක්කොම දරුවෝ ටික මේ ටික තනියෙන්ම හදයිද නදුනේ GNS මල්මි තිසර රයිට් නිමේෂා තලහගම කොල්ලෝ සෙට් එක කවීෂ 1000න් 8න් 5ක් 12න් 3න් එකක් දෙව්මි අමාශා බීචි දෙව්මි අමාශා ඔව් මල්ලික හරි තිසර ලක්ෂාන් බලමු අපි 1000න් 8න් 5ක් 1125 තිසර ඔය මිමි අපි මෙහෙ කොල්ල නේද මට තිසර කෙනානේ සැකයක් දුකක් බයක් හිතේ චකිතයක් එනවා 1000න් 8න් 5ක් හොයද්දි මං 1000න් 8න් 5 18 වැඩි උනේ කොහොමද කියලා වීරුනේ අයිනේ විහිළුවක් කරේ සරුත් එක්ක ඒ කම්මැලි කම යවෝ තිසර ලසින්දු හරි දැන් තිසර කරේ මගේ කම්මැලි ගතිය යවුවා ඒක කරේ ඒකයි රයිට් දෙව්මි අමාශා අපි ගණන් හදමු පුතේ අරුණ ඉසුරු සතුටින් කියන වැරදි කියලා අරුණගේ අරුණේ උත්තරේ වැරදි මට පට්ට හැපි හොඳේ පට්ට හැපි වගේ වැරදිනේ ඒකයි හරි සදීෂ කාරුත් try කරන්න පුතේ රුහිණී චාරුක ගමගේ කුමුදිත හේෂාන් මිනුදී හරේ 1000න් 8න් 5යි මෙහෙමයි හදීෂ බලමු පුතේ බලමු අපි 1000න් අහගන්න 1000 අල්නයන්නෙන් ගුණ කිරීම 8න් 5යි ඔතන අපි දන්නවා පුතේ 1000 8න් බෙදනවමයි පුතා බෙදෙන්නේ නැත්තම් ගුණ කරලා ගන්න 10ට 8 ඒවා 1යි 2ක් ඉතුරුයි 20ට 2යි 40ට 5යි 5 5 25යි 2ක් ඉතුරුයි 12න් 2 එකක් ඉතුරුයි 625යි
ඒකකයක් ඇතොත් ඒකකේ දාන්න ඔබ අනිම මතක තියාගන්න මොකද මේ භාග භාවිතයක් හින්දා. භාග භාවිත ගණන් වල බහුතර වෙලාවට පුතේ ඒක කෙනවා. ඒ අර මේ එක රුපියල් 1000න් මේක නන් නැහැ. බහුතරයක් භාග සංඛ්‍යාවල පුතේ භාවිත භාගවල ඒකකයක් AV. මේ තියෙන 200න් 4න් 3ක්. 200 ගුණ කිරීම මගේ එකා 4න් 3මයි පුතේ. අන්න 200ට 4 ඒවා 200ට 4 ඒවා 50යි 50 3ක් මගේ එකා 150යි කියලා උත්තරේ ගත්තු බබ්බු ඇත්තටම බබ්බු නෙවෙයි. උන් පට්ටයි. නෙක්ස්ට් අයිටම් එක යනවා අපේ ගෙදර ඉඳලා අකුරැස්සට කිලෝමීටර් 12ක් දුරයින අපි වන්නේනේ පුතේ. අපි හද්ද වන්නේ. එතකොට කිලෝමීටර් 12ක් දුරයි නම් අන්න අපි ඕකෙන් 3න් එකක් පයින් යනවා. ඕකෙන් 3න් එකක් පයින් යනවා නම් අහගන්න. ඔව් වරුණ. ඕකෙන් 3න් එකක් පයින් යනවා නම් කිලෝමීටර් 12න් සමාන ලකුණු දැම්මා. කිලෝමීටර් 12න් 3න් එක් පංගුවක්. මං ඔයාලට කිව්වනේ යම් කිසි ප්‍රමාණයකින් තවත් පංගුවක් දැක්වීමයි අල්නයන්නෙන් අපි කරන්නේ. කිසියම් ප්‍රමාණයකින් තවත් පංගුවක් ගන්නවා. එතකොට කිලෝමීටර් 12න් 3න් එකක්. 3යි 12යි කැපෙනවා පුතේ 3 වරක් 4යි. 3 වරක් 4යි 4 වරක් එක 4යි. උත්තරේ වැස්ස කිලෝමීටර් 4යි. අන්න එනවා 12න් 3න් එකක් කිලෝමීටර් 4යි කියලා. එතකොට මට ඕන 2500න්. ඔව් අහගන්න පුතේ මේ බිස්නස් ටියුෂන් හරියන්නේ වැඩේ වීක් පේනෝනේ එන්න එන්න ළමයි අඩුයි මාසෙන් මාසේ. ඔව් අප්පා ලොස් පුතේ මම බිස්නස් එකක් පටන් ගන්න හිතුවා. බිස්නස් එකක් පටන් ගන්න හිතුවා. ගෙනාවා අල ගෙනාවා. ගියා පුතේ අහගන්න ගියා නුවරඑළිය අර්ථාපල් පැටෙව්වා කිලෝග්‍රෑම් 2500ක් ගෙනාවා පුතේ. කිලෝග්‍රෑම් 2500ක් ගෙනාවා. 2500ක් ගෙනාවා 20න් 3යි ෆස්ට් ඩේම වැඩේ කපෝති ටියුෂන් හොඳයි කියලා හිතුණා. ඇයි බුදු අම්මේ 20න් 3ක්ම නරක් වෙලා 20න් 3 පංගුවක් නරක් වෙලා පුතේ. මුන් කුණු වල පටවල තියෙන්නේ කුණු වල අපේ ඔව් ෆස්ට් ටයිම් ගිය බිස්නස් එක එදාම එපා කරා. අලතොගෙන් 20න් 3ම පුතේ කුණු වල අන්න 2500න් 2000න් 20න් 3ක් කිලෝග්‍රෑම් 2500න් 20න් 3ක් සර්ට හම්බුනේ කුණු අල අන්න පුතේ ඔයගේ බින්දු මට මේව දකින්න නම් ඉවසිල්ලක් නෑ හලෝ. ඔයටත් එහෙමත් දන්නේ මේ ආගන්න ඔයගේ බින්දු මගේ බින්දු කැපේ බින්දු 250 දෙකෙන් බෙදෙනවා. 250 දෙකෙන් බෙදෙනම එනවා පුතේ කීයක්ද? 250ට දෙකේවා 125යි. 125 සරක් 375යි කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් 375යි. කිලෝග්‍රෑම් 375යි. ඔවුනෙත් මේ ළඟදීම ෆිසිකල් ක්ලාස් පටන් ගන්නවා. කෝ ඔක්කොම හරි කට්ටිය? ඔක්කොම හරි. ඔව් අරක පහෙන් බෙදන්න පුළුවන් නේ. අවුලක් නේ. 375යි. කෝ ඔක්කොම හරි කට්ටිය? ඔක්කොම හරි. නියමයි. අපි දැන් යනවා. හරි. මම මෙහෙම කල්පනා කරා. අද ඔයත් එක්ක සාකච්ඡා කරනව භාග භාවිතවල හොඳ ඇඟට දැනෙන ප්‍රශ්න ටිකක්. හරි අශේන් නිමල්ක පැටියෝ ඉන්න try කරන්න මාත් එක්ක අපි YouTube දානවා. right අහන් ඉන්න. හරි අරුණ මම දැක්කා නෑ කීබෝඩ් යූස් කරද්දි අර සර් බොරුවට බයින්නේ. සර් බොරු කියන්නේ ඔයාලා හිතන්න එපා අර මේ අය කියන්නේ මම දැක්කා. ඒ කියන්නේ 625ටයි ප්‍රදීප 8 වදිනවා. ඒ හැටි අර 16 දාද්දි නේද අර අශේන්ට එක සරක් උනේ 160ට 16 වුවේ. ඒ පොඩි එකා දක්ෂයි අපි දන්නවා. හරිද? එහෙම කේස් තියෙනවා ඉතින් අර
මොනවා හරි බලාට කියන්නත් එපා ඉතින්. ඒකයි කියන්නේ ඒවා. නැත්තම් හොඳ නෑනේ පුතේ. හරි. අපි දැන් ගණන්ටියක් හරි ගස්සමු. අපි දැන් හොඳ ගණන්ටියක් හදමු. හොඳ ගණන්ටියක් හදමු. වගන්ති ලියලා හරි. ලියන්න එහෙනම් භාග සංඛ්‍යාවල භාවිතයන්. ඔව්. ලසිඳු ඉලක්කම් ලොක් කරන්නම් මම. භාග සංඛ්‍යාවල භාවිතයන් ආශ්‍රිත ගැටලු. ලියන මාතෘකාව භාග සංඛ්‍යා භාවිත ආශ්‍රිත ගැටලු. භාග සංඛ්‍යා භාවිතයන් ආශ්‍රිත ගැටලු. right. first ගාන මම ඔයාට දෙනව පුතේ ලියන්න. හරි. ලසිඳු ලියන්නමයි පුතේ ගාන ලියන්න. ජල ටැංකියක් සම්පූර්ණයෙන්ම පිරී ඇති විට ජල ටැංකියක් සම්පූර්ණයෙන්ම පිරී ඇති විට ඉන් පහෙන් එකක් ජල ටැංකියක් සම්පූර්ණයෙන්ම පිරී ඇති විට ඉන් පහෙන් එකක් පළමු දිනයේදී first day එකේ පළමු දිනයේදී භාවිතා කරන ලදී. පළමු දිනයේදී භාවිතා කරන ලදී. ඕකේ. ජල ටැංකියක් සම්පූර්ණයෙන්ම පිරී ඇති විට ඉන් පහෙන් එකක් පළමු දිනයේදී භාවිතා කරන ලදී. පළමු දිනේ භාවිතා කළ ජල පරිමාව 350 ලීටර. ලීටර 350ක් පළමු දිනේ භාවිතා කළ ජල පරිමාව ලීටර් 350ක් නම් ටැංකියේ ධාරිතාවය කුපමණ වේද? ටැංකියේ අල්ලන මුළු ජල පරිමාව. ටැංකියේ ධාරිතාවය කොපමණ වේද? කවිෂා පට්ටයි. ටැංකියේ ධාරිතාවය කොපමණ වේද? ටැංකියේ ධාරිතාවය රදීෂ, නදුනි, අරුණ, රුහිණි, තිසර ලක්ෂාන්, සමුදි. හරි. එතකොට මයි දරුවෝ ටික යාළුවෝ ටික මයි පැටවු ටික අශේන්ලා පුංචි උන් දන්නවා මෙන්න මෙහෙම ටැංකියේ සමස්ත පරිමාවෙන් ටැංකියේ ධාරිතාවෙන් ටැංකියේ
ධාරිතාවයෙන් ධාරිතාවයෙන් පහෙන් එකක් සමාන වෙනවා. පහෙන් එකක් සමානයි පුතේ 350යි ලීටර් වලට. බලන්න. එතකොට චාරුණී මට ඕන ටැන්කියේ සමස්ත ධාරිතාවය සමස්තය. එම නිසා අපි පහෙන් එක් පංගුවක් දන්නවනේ. එතකොට පුතේ නිමේෂා හට්ටි අපි පහෙන් එක් පංගුවක් දන්නවා. දැන් චාරුක පහෙන් එක් පංගුවක් නේ බං. ටැංකිය සමස්තය මේ සමස්ත ටැංකිය මම පළවෙනි ගාන උඩටම කියා දෙනවා. 1 2 3 4 5 ටැංකියෙන් පහෙන් එක් පංගුවක්. ඔන්න ඔය පහෙන් එක සමාන වෙනව පුතේ ලීටර් 350කට. තර මයිදරුවෝ පරීක්ෂා කරන්නේ මුළු ටැන්කියේ සමස්ත ධාරිතාවය කොච්චරද කියලා. ඔය පහෙන් එකක්නේ පුතේ. ටැන්කිය කියන්නේ පහෙන් 5 පංගුව පුතේ. ටැන්කියම පහෙන් 5ක් මගේ එක. ටැන්කියම පහෙන් පංගු 5ක් තියෙනවා. පහෙන් එක් පංගුවක් මෙච්චරයි නම් පහෙන් 5 පංගුව. ඔව් 7න් නම් 7. 8න් නම් 8. 10න් නම් 10. 20න් නම් 20. මුළු පංගු ගාන ගන්නකොට හරයයි ලවයයි සමානයි. ඔව් 8න් 8 පංගුව. 7න් 7 පංගුව. 6න් 6 පංගුව. 2න් 2 පංගුව. විසල් 90. හරි පැටියෝ අහන් ඉන්න. දැන් ධාරිතාවය ගන්නවා 350යි ලීටර් ගුණ කරනවා. ඕක පහෙන් එකක් පහෙන් පහක් ගන්න. එක් පංගුව දෙක් පංගුව තුන් පංගුව හතර පංගුව පස් පංගුව. මතක් කරන්න එපා පස් පංගුව. බීල එපා වෙලා තියෙන්නේ. මතක් කරන්න එපා බුදු අම්මේ. හරි. දෙකක් ඉතුරුයි 17යි. මේ කිට්ටුව නම් බිව්වේ නෑ. පස් පංගුව මේ කිට්ටුව බිව්වේ නෑ. අර චීන ලෙඩ්ඩුව අහුනේ ඒ කාලේ බිව්වා. චීනේ. අර අපේ අර මේ සංචාරක මග පෙන්වන්නට කොරෝනා හැදුනේ. මතකයිනේ දවසක. එදා ඉස්කෝලේ එනකොට බුදු අම්මේ ගිහිල්ලා ගෙනාව පස් පංගුව පැකට් ගන්න. දැන් බොන්නේ. දැන් කොරෝනා ඉවරයිනේ. රයිට් ඒකයි. නේද? හරි. ටක් ගාලා ලියා ගන්න. හරි හිරුනි. ඔව් පුතේ. ටක් ගාලා ලියා ගන්න. අපි ඉස්සර බිව්වේ ඒවා පස් පංගුව. දැන් ගමෙන් බල ලෙඩ්ඩුව අහුවෙන්නේ. හරි. දැන් ගමෙන් ලෙඩ්ඩුව අහුවෙන හින්දා අපි බොන්නේ නැහැ. චීනේනේ බය. හරි. right. okay. ඔව් රශ්මී මේක හරි ලේසි. ඔහොම ඉස්සරහට යන්කෝ. අපි ඔහොම ඉස්සරහට යන්. විහඟ ඉවසන්න. ලියන්න ගාන. ලියන්න. පුතේ ලියන්න. එක්තරා පුද්ගලයෙක් තම මාසික ආදායමෙන් පහෙන් තුනක් එක්තරා පුද්ගලයෙක් තම මාසික ආදායමෙන් පහෙන් තුනක්
පහෙන් තුනක් තම නිවසේ අලුත් වැඩියා සඳහා එක්තරා පුද්ගලයෙක් තම මාසික ආදායමෙන් පහෙන් තුනක් තම නිවසේ අලුත් වැඩියා සඳහා භාවිතා කරයි. තම නිවසේ අලුත් වැඩියා සඳහා මාසික ආදායමෙන් පහෙන් තුනක් භාවිතා කරයි. ඔහු විනු එක්තරා පුද්ගලයෙක් තම මාසික ආදායමෙන් පහෙන් තුනක් තම නිවසේ අලුත් වැඩියා කටයුතු සඳහා භාවිතා කරයි. ඉන්පසු මොහු ළඟ ඉතිරි වූයේ පහෙන් තුනක් භාවිතා කරාම මොහු ළඟ ඉතිරි වූයේ රුපියල් 60,000ක් පමණි. ආයෙත් ගාන එක්තරා පුද්ගලයෙක් තම මාසික ආදායමෙන් පහෙන් තුනක් නිවසේ අලුත් වැඩියා කටයුතු සඳහා භාවිතා කරයි. ඉන්පසු ඔහු ළඟ ඉතිරි වූයේ රුපියල් 60,000ක් පමණි. පැටියෝ අශේ නිමල්ක භාග සංඛ්‍යා ගාන හදන එක නෙවෙයි පොයින්ට් එක. හොඳේ. ඔය උත්තර දාන්න ඕනේ ඔයාලා බිනු දිලා. අද මුතුනි පහන්නේ ක්ලාස් එකේ නෑ නේද? ඔබ උත්තර දාන එක බවුලක් නේ. අහන් ඉන්නවා කියන්නේ. පැටියෝ ගාන හදන ක්‍රමයක් තියෙන ලකුණු හම්බ වෙන. හොඳ. ඒක වැදගත් වෙන්නේ. ඒකින්ද ගානේ කොටස් ලියා ගන්න. ලියන්න පළවෙනි කොටස ලියන්න. පළවෙනි කොටස ලියන්න. දැන් උත්තර දාන්න එපා. පින් අයිති වේ උත්තර දාන්න එපා. වගන්ති ලියන්න ඕන. වගන්ති ගලපන්න ඕනි. ඔව්. භාග එහෙම ලකුණු හම්බ වෙන්නේ. ලියන්න පළවෙනි කොටස. ලියන්න. නිවසේ නඩත්තු කටයුතු සඳහා මුදල් වියදම් කිරීමෙන් පසුව මොහු ළඟ ඉතිරි වනුයේ මාසික ආදායමෙන් කවර භාගයක්ද? ඉඩ තියන රූල් තුනක්. ඉඩ තියන්න. නෑ පුතේ මේක වගන්ති ලියන්න ඕනේ මේක. මොකද හේතුව වගන්ති මම දෙනවනේ. මං කොටස් වශයෙන් වගන්ති දෙනවා. රූල් තුනක් ඉඩ තියන්න. දෙවෙනි එක ලියන්න. දෙවෙනි එක ලසිනු ආයෙත් මං මේ කොටස කියන්නම්. නිවසේ නඩත්තු කටයුතු සඳහා මුදල් යෙදවීමෙන් පසුව මොහු ළඟ ඉතිරි වනුයේ මාසික ආදායමෙන් කවර භාගයක්ද?
මාසික ආදායමෙන් කවර භාගයක්ද? හරි. ඒක තමයි පළවෙනි කොටස. දෙවෙනි එක මාසික ආදායම සොයන්න. දෙවෙනි එක මාසික ආදායම සොයන්න. දෙවෙනි එක පුතේ ඔයාලට හම්බ වෙනවා මාසික ආදායම සොයන්න. මෙයාගේ monthly income එක. සිංහලෙන් කිව්වොත් මාසික ආදායම සොයන්න. right. මයි දරුවනේ ෆස්ට් කොටසේ අහද්දී අහගෙන ඉන්න. ඔබ දැන් මන් දන්නවා. දැන් අහගෙන ඉන්න මාසික ආදායමෙන් පැටියෝ මාසික ආදායමෙන් මේ මාසික ආදායමෙන්නේ මාසික ආදායමෙන් නිවසේ නඩත්තුවට මම මේක දෙනවද වියදම් කළ කොටස අහන් ඉන්න ඕක 5න් 3යි මෙයා ජීවිතේ පටන් ගන්න හදන ස්ටාර්ටින් පුද්ගලයෙක් ගෙදරක් හරි ගස්සන ගමන් ඉන්නේ මාසික ආදායමෙන් 5න් 3ක්ම දානවා පුතේ කාටද ගෙදර ඉදිකිරීම සඳහා එතකොට ඇයි ප්‍රශ්න තියෙන්නේ අහන් ඉන්න පුතේ බෑ පුතේ මෙහෙමයි දැන් අශේන් කියනවා මෙහෙම හදන්න එපාස කම්මැලි කියලා වැඩිය ඔබ කම්මැලි නම් මෙහෙම නහදින්න ලකුණු හම්බෙන්නේ නැහැ පේපර් එකට හොඳේ ඇයි කොටසක් ලකුණු දෙකක් වෙනවා දෙවරක් 5 10 බහින්න මේ ගානේ ස්කීම් එක මාකි අහන් ඉන්න එතකොට අන්න එම නිසා ඉතිරිය හොයනකොට පුතාල තේරුම් ගන්න ඕන අපි කෙලින්ම 5න් 2 දාන්න බෑ කෙලින්ම 5න් 2 දාන්න එපා මාකින් ස්කීම් කේස් ලකුණු දෙකක් දෙන්න ඕන ඕකට අපි දරුවෝ මෙහෙම හදන්න මුළු පංගුව 5න් 5යි මුළු පඩියම 5න් 5යි මුළු පඩියම 5න් 5යි 5න් 5 කියන්නේ එකයි මුළු පඩියම 5න් 5යි ඒ 5න් 5න් අන්න පුතේ 5න් 3ක් අඩු කරනවා අන්න 5න් 2යි මාකින් ස්කීම් එකේ මේකට ලකුණයි මේකට ලකුණයි ලකුණු දෙකක් දෙනවා දැන් ඔයයිට මං කතාවක් කියන්න දැන් මට ඕන මෙයාගේ මුළු වැටුප හොයාගන්න මුළු වැටුප හොයද්දී අපේ පුතාට කියනවා ඔන්න ඔය ඉතිරිය 5න් 2ක් සමානයි අහන් ඉන්න මේ දෙවෙනි කොටස දෙක කොටස කියනවා ඔය දෙක කොටස පුතේ මම මෙහෙන් ලියන්න මෙහෙට ලියන්න දෙක කොටස කියනවා 5න් 2ක් සමානයි රුපියල් 60000යි කියලා එක එක ගුරුවරු මේවා එක එක ආකාරයෙන් කියා දෙනවා මයි ක්‍රමය මේක වගන්ති නෑ පුතේ වගන්ති නෑ කියන වගන්ති මං කොටස් වශයෙන් දුන්නනේ නදුනේ මම අඩු කරලා පෙන්වන්න ඕන මම මේකේ වගන්ති එන්න දෙන්නේ නැහැ මම මේක කොටස් දෙනවා ගානේ මම මේ ගානේ කොටස් දුන්නොත් මොකද ලියන්න ඕනේ නැහැ ඉතින් දැන් මේක අහන්න මොකද ඉස්සෙල්ලා වියදම් කිරීමෙන් පසුව ඉතිරිය ඉතින් මේක විතරයි එන්නේ දෙන්න මේක විතරයි මං ගානේ කොටස් දෙනවා 5න් 5 කියන්නේ 1 ඔව් දුල්මි 1 අඩු කිරීම 5න් 3 එයත් හරි 1 අඩු කිරීම 5න් 3 5න් 2යි ඕකේ අහන් ඉන්න එයි මේ ගණන් වල රහසක් තියෙනවා ඒකක භාගීය කොටසට අදාළ ප්‍රමාණය හොයාගන්න ඕන ඔයා තේරුම් ගන්න 5න් මොන පංගු දුන්නත් උඹ 5න් 1 හොයන්න ඕන ඒකීය භාගයට අදාළ ප්‍රමාණය ඔබ සෙවිය යුතුමයි ඔබ තුම්පනේ ගියක් කමන්නේ ඔබ රටවටේ ගියක් කමන්නේ ඔබ ගමවටේ ගියක් කමන්නේ ඔයා හොයන් එන්න ඕන ඒකීය භාගයට අදාළ කොටස 5න් 2ක් 60000යි නම් 5න් 1ක් හොයනවාම තමයි 5න් 2ක් 60000 නම් 5න් 1ක් ගන්නවා කොටස් දෙකක් 60000යි කොටස් එකක් පුතේ එකක් පැටියෝ නෙතුලි රුපියල් 30000යි
ඇවරයි දැවරයි තුන් ඇවරයි. ඔය කොටස් එකක්. ගම වටේ ගිහිල්ලා හරි රට වටේ ගිහිල්ලා හරි නාගෙන හරි නොනාගෙන හරි බැහැල හෝ කිමිදිලා හරි ඒකීය භාග කොටස හොයනවා හොයනවාම තමයි. භාග සංඛ්‍යා ගණන් වල කිමිදියක් බැහැපන් පියාඹපන් ගම වටේ දුවපන් රට වටේ ඵලයන්. ඔබ කොහේ ගියක් කමන්නේ ඒකීය භාගයට අදාළ කොටස හොයාගන්න ඕනි. පහෙන් එක් පංගුවක් හොයපු අපිට පස් පංගුව මොන කජ්ජක්ද? තිත්ත නිසා බොන්න අමාරුයි. නැත්නම් පස් පංගුවක් කජ්ජක්ද? අන්න පුතේ මුළු ආදායම පහෙන් පහම. එම නිසා මාසික වැටුප ගන්නවා. ඔව් එක් පංගුවක් 30000 රුපියල් 30000 එක පංගුවක් ගන්න අපි පස් පංගුව හොයා ගන්නවා. 30000 කැලි 5යි. 30000 පැලි 5යි. නමුත් ඒ කවුද? 30000 5 0.4 පස්සෙන් 3 වරක් 5 15යි. රුපියල් 150,000යි. දුවම් මේ නේද පාර. හොඳ ජොබ් එකක්. මේ ඔව් හැම ගානෙම එක් පංගුව හොයන්න ඕන. අනේ විහඟ යන්න මේ තලහගම විහඟ නේද? තලහගම විහඟ නේද? තලහගම අර කඩේ විහඟ නේද ඔය කතා කරන්නේ? ඕවා ලෝගණන් කියලා කියන්නේ. හරි යන්න. right ආහා අශේන් ගහන පොඩි වෙන්න. තලහගම බොඩි එකා නේද? ඔව්ව මම දැක්ක කොල්ලා උළු වගේක් ට්‍රාන්ස්පෝර්ට් කරනවා ගෙදරට. හරි උළු මාකට් එකක් මෙහෙම දානවා. හරි රයිට් ලාස්ට් එක ගිය සතියේ ආන් ඉන්න මේක ලියාගන්න. ඔව් හිරුනි මේ ඔක්කොම ලියා ගන්න ඕන. නැතුව ඉතින් මාගින් නම් වෙන්නේ නැහැ. හොඳයි බයිල එපා. රට බයිල සිංහලෙන් ගහන්න එපා අපි මේසි. ඔව් රට බයිල රටින් ගහපල්ලා. හිමාල් විජේසිංහ ලියහම්මයි පුතේ. නිමිනි නිලාශා උඹ ලිව්වේ නැහැ මේ වගන්තිය නිමිනි. නිමිනි මේක ලිව්වේ නැහැ මම දැක්කා. නිමිනි බොරු කියන්නේ මම මේක ලිව්වේ නැහැ. හොඳයි මම දැක්කනේ. කට්ටිය අහනවා ඉස්කෝලේ කපිල සර් මහා හරි පුදුම මිනිස්සෙක්. ළමයි දෙන්නෙක් එක්කෙනෙක් හිටියා පුතේ පාඩම කරනවා ඉස්කෝලේ. එමයි හැටි. හරි. අපේ කට්ටිය දන්නවා සර් රාවොත් තනි එකක් පාඩම කොට දානවා කියලා. හරි දහම්. ලකුණු අඩු වෙනවා දුල්මි. දුල්මි නවෝදයා මෙහෙම නැත්තම් ලකුණු අඩු වෙනවා. මේකේ වගන්තිය මේක මන් දුන්නනේ මේක ඕන්නේ. මේක පැටියෝ කම්ප්ලීට් ගාන ලියා ගන්නෝ. ගාන තේරුම් ගන්න ලියා ගන්න භාග අමාරුයි. මේ ගාන ලේසි. මේ ස්ටාර්ටින් ඉස්සරහට යමන් ඉස්සරහට. බඩවල තේරෙයි. ලකුණු 10 කම්ප්ලීට් ගානක් එන්නේ. කොටස් 5ක් එන ඔහොම නෙවෙයි. අපි නෙක්ස්ට් වීක් එනකොට හොඳ ගණන් ටිකක් දාන්නම් මම. ස්ක්‍රීන් ෂොට් කරලා කරන්නම්. නෙක්ස්ට් වීක් ස්ක්‍රීන් ෂොට් කරලා හොඳ ප්‍රශ්න ටිකක් කරන්නම් පුතේ. ලස්සන ටිකක්. අද සබ්ජෙක්ට් එක තේරුම් ගමු. අභ්‍යාස මාලාව මට්ටම. මේ ඔයාගේ අච්චුපත එක නම් ලේසි හොඳේ. ඔයාගේ අච්චුපතට වඩා පාස් වෙන සමාරුයි පුතේ. හරි අවිදු. රයිට්. ලියන්න ඊළඟ ගාන. ලියන්න දෙව් යමාෂා බීජී. ලියන්න. ලියන්න පුතේ. ලියන්න ඔයාලා. ඕකේ. ලියන්න. පියෙක් ඒ කියන්නේ අප්පොච්චෙක්. පියෙක්
පියෙක් තමා සතු ඉඩමෙන් ඔන්න අප්පොච්චි කෙනේ තාත්තා සතු ඉඩමෙන් පියෙක් තමා සතු ඉඩමෙන් අටෙන් තුනක් තම බිරිඳටදී තම බිරිඳට අටෙන් තුනක් තම බිරිඳට පියෙක් තමා සතු ඉඩමකින් අටෙන් තුනක් තම බිරිඳට ලබා දෙයි. තමයි ඉතින් තම කියලා ලියන්න ඕනේ. පියෙක් තමා සතු ඉඩමකින් අටෙන් තුනක් බිරිඳට ලබා දෙයි. තම බිරිඳට ලබා දෙයි. හරි තම එකම බිරිඳට කියලා ලියන්න ඕනේ. තම බිරිඳට තමයි. තම එකම බිරිඳට ලබා දෙයි. right. පියෙක් තමා සතු ඉඩමකින් අටෙන් තුනක් තම බිරිඳට ලබා දෙයි. ඕකේ. ඉන්පසු මොහු ළඟ ඉතිරි වූයේ අක්කර පුතේ අක්කර 15ක් පමණි. ඉන්පසු මොහු ළඟ ඉතිරි වූයේ අක්කර 15ක් පමණි. අක්කර 15ක් තියෙනවා. බිරිඳට දුන්නට පස්සේ පුතේ අක්කර 15ක් තියෙනවා. පුදුම අප්පොච්චියක් හොඳයි. භාග්‍යවන්ත පුත්තු ඉන්න ඕන වගේ මිනිස්සුන්ට. අක්කර 15ක් තියෙනවා. අක්කර 15ක් පමණි. හෙක්ටාරනේ මම අක්කර කියන්නේ. අක්කර 15ක් පමණි. ලියන්න පළවෙනි කොටස ඉතිරිය අක්කර 15යි. පළවෙනි කොටස පැඩියෝ මගේ කොටස් වලට උත්තර දාන්න. පළවෙනි කොටස ලියන්න බිරිඳට ලබා දීමෙන් පසුව චැට් කරොත් හරි පිළිවෙලට චැට් එක දාන්න. බිරිඳට ලබා දීමෙන් පසුව නිමිනි දැන් කොටස් ලියා ගන්න. බිරිඳට ලබා දීමෙන් පසුව මොහු ළඟ ඉතිරි වනුයේ මුළු ඉඩමෙන් කවර භාගයක්ද? දෙක මොහු සතුව තිබූ මුල් ඉඩම් ප්‍රමාණය කලින් තිබිච්ච මොහු සතුව තිබූ මුල් ඉඩම් ප්‍රමාණය කුපමණද? රෝහිණී නියමයි. මොහු සතුව තිබූ මුල් ඉඩම් ප්‍රමාණය කුපමණද? මුල් ඉඩම් ප්‍රමාණය අනිවාර්යෙන් ඒකක භාගය හොයාගන්න. මුල් ඉඩම් ප්‍රමාණය කුපමණද?
right මුල් ඉඩම් ප්‍රමාණය මිනුදී දිනුදී පට්ටයි තිසර හොඳයි දුල්මි නවෝදයා හොඳයි පුතේ හැබැයි ඔයාලා මයි පුතාලා මට පේන්නේ නැහැ ඔයාලා ප්‍රමේශී පන්ති අපි 8යි කාලා දක්වා ක්ලාස් එකේ යාවි බලමු මයි දැනට ටාගට් ගිහින් තියෙනවා ටාගට් 3ක අභ්‍යාසය කිරීමේ හැකියාවක් 3 දෙකත් මම අද ඔයාලට දෙන්න ඕන ඔන්න ආයෙත් ගාන අහගන්න P1 ආයෙත් ගාන අහගන්න මං කියන්නම් P1 තමා සතු ඉඩමෙන් 8න් 3ක් තම බිරිඳට ලබා දෙන ලදී P1 නිමිනි අහගන්න P1 තමා සතු ඉඩමෙන් 8න් 3ක් තම බිරිඳට ලබා දෙන ලදී නෝනනේ බං නෝන 8න් 3ක් දුන්න නෝනනේ හත් දෙයියනේ එහෙම තමයි ආගෙන ඉන්න 8න් 3ක් නෝනට දුන්නා සෙකන්ඩ් මං අහනවා දෙවෙනි එක 8න් 3ක් බිරිඳට ලබා දෙන ලදී ඉන්පසු ඔහු ළඟ ඉතිරි වූයේ අක්කර 15කි ඉන්පසු ඔහු ළඟ ඉතිරි වූයේ අක්කර 15කි 8න් 3ක් දුන්නම 8න් 3ක් දීලත් මේ අපොච්චි ගාව අක්කර 15ක් තියෙනවා. යකෝ අපේ පරම්පරාවේ මෙච්චර නෑ. ඇත්ත කතාව. අපේ පරම්පරාවේ මෙච්චර නෑ. ඔව් අපේ පරම්පරානුගත කරෝතින් අක්කර 15ක් ඒත් නෑ. මේ අපොච්චි ගාව ඒත් අක්කර 15ක් තියෙනවා. බිරිඳට දීලා. දුව මේ දේවාල හරි. right ලියන්න විහඟ ලියන්න පළවෙනි කොටස මං ඇහුවේ නදුනි වැරදි පළවෙනි කොටස මං ඇහුවේ ඔහු ළඟ ඉතිරිය අහන් ඉන්න දැන් මෙහෙමනේ බිරිඳට ඔක්කොම ඉඩම ඔටෙන් ඔට පොංගුව ඉඩම කියන්නේ එකනේ එක වනාහි 8න් 8 වන්නේය එකක් කියන්නේ 8න් 8 5න් 5 2න් 2ක් 7න් 7ක් 9න් 9ක් 10න් 10ක් 20න් නම් 20ක් 15න් නම් 15ක් 8න් නම් 8න් 8ක් ඔය මුළු ඉඩම ඔය ඉඩමෙන් 8න් 3ක් තම බිරිඳට දෙනවා තම නම් ඕනේ බිරිඳට 8න් 3ක් දුන්නම 8න් පස්පංගුවනේ පස්පංගුවමයද ගණන් හැදෙන්නේ අද ගණන් ඔක්කොම පස්පංගුව. ඇයි? කොරෝනා සීසන් එකේ සයිකල් එකේ පස්පංගු විතරයි. කොරෝනා වලට බය වෙච්ච පාර කිව්වොත් බං හදන හැම ගානකම ඉන්නේ පස්පංගුව. මාර කෙස් ඇකි කතා ගන්න. දැම්මකෝ කියන්නේ. ඔන්න ඔය ඉතිරිය 8න් 5ක් කියන්නේ 8න් 5ක් කියලා කියන්නේ 8න් 5ක් කියන්නේ අක්කර 15යි. මං ඔහෙට කිව්වනේ ගම වටේ ගිහිල්ලා හරි රට වටේ ගිහිල්ලා හරි ඔළුවෙන් ගිහිල්ලා හරි කකුල් දෙකෙන් ගිහිල්ලා හරි පීනලා හරි පියාඹලා හරි ඔබ මොකද්ද හොයන්න ඕන? මේ දෙවෙනි කොටස තමයි දෙවෙනි කොටස. ඔබ මොකද්ද හොයන්න ඕන? කියහන්කෝ. ඔබ මොකද්ද හොයන්න ඕන? කියනවා 8න් 1 කියන්නේ 15 ඒකක භාගය ලවය 1යි නම් ඒකක භාග මතකයිනේ ලවය 1යි නම් ඒකක භාග ලවය 1යි නම් ඒකක භාග අපි හිරුණි වගන්ති ලියන්න ඕනේ මේ ගානේ මොකද හේතුව මං කොටස් දෙනවනේ පුතේ පළවෙනි කොටස මෙන්න උත්තරේ පළවෙනි කොටසේ මේ ටික ප්‍රමාණවත් දෙවෙනි කොටස මේක ලියන්න දෙවෙනි කොටසනේ 8න් 5ක් අක්කර 15යි එම නිසා 8න් 1ක් අක්කර 15 8න් 5ක් ගන්න අපි 8න් 1ක් ගන්නවා පුතේ අක්කර 15 පහින් බෙදනවා ඇයි පස්පංගුවක් දන්න අපි එක් පංගුවක් වෙනවා පස්පංගුව බිව්වා අපි පස්පංගුව දන්න අපි එක් පංගුව ගන්නවා එක් පංගු 15 පහින් අක්කර 3යි අපි පරම්පරාවේ මිඩ ප්‍රමාණය ඔච්චර ඇති මං හිතන්නේ අක්කර 3යි දැන් එම නිසා මුළු ඉඩම මම මෙහෙන් ලියන්නම් පුතේ ඉඩ ඔයාලට පේන්නේ
එම නිසා මුළු ඉඩම් ප්‍රමාණය කොහොම ගන්නේ කියන්නේ දැන් බබ්බු දන්නවා 8න් එකක් අක්කර 3යි නම් 8න් 8ම ගන්නවා 3 වරක් 8 කීයද 3 වරක් 8 අක්කර 24යි ඔයාලා සමාන ලකුණු කලින් දාන්න සරිපුතේ බෝඩ් එකේ අක්කර 24යි නැවතත් අවස්ථාව ගාන සංක්ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා සභාවෙන් අවසරයි මම මේ අවස්ථාවේ නැගී සිටියේ මෙම ගාන සම්බන්ධයෙන් සංක්ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කිරීමටයි පළමුව අපිට දීපු දත්ත භාවිත කරා හරි ලසින්දු උඹේ නම කියනනේ පුතේ 8න් 3ක් තම බිරිඳරනේ 8න් 3ක් බිරිඳර දුන්නට පස්සේ 8න් කීයක් ඉතුරුද 8න් 3ක් අඩු කරා 8න් 5යි දැන් මම එක 8න් 5ක් කියන්නේ අක්කර 15යිනේ 8න් 5ක් අක්කර 15යි 8න් 5ක් අක්කර 15යි නම් 8න් එකක් ගන්නවා පස් පංගුව 15 නම් එක් පංගුවමයි එකෝ එක් පංගුවක් කියද අක්කර 3යි එක් පංගුවක් අක්කර 3යි එතකොට එක් පංගුවක් අක්කර 3යි නම් මුළු ඉඩමම දුවම්මේ මුළු ඉඩමම ගන්නවා අක්කර ඔක්කොම ටික පුතේ අන්න 8 පංගුවම 8 වරක් 3 අක්කර 24යි ඕකේද නෝකෝ ඔව් අවිදු 15 5න් බෙදුවේ අහගන්න 8න් 5ක්ම ඉතිරිය පුතේ 8න් 5 අක්කර 15යිනේ 8න් 5ම අක්කර 15යි 8න් 5ම අක්කර 15යි 8න් එකක් ගන්න මොකද කරන්නේ අක්කර 15 5න් බෙදනවා අක්කර 3යි 24 හරි දැන් අපේ කවුද මේ ලස්නිදු කියනවා සර් අපේ සර් අපි ගණන් ගන්න නැහැ කියලා නෑ ඔබ දැක්කනේ එදා මම ප්‍රශ්නේම ගණන් ගත්තනේ පුතේ කුමුදිත ඉස්කෝලේ ආව මම එදාම ගණන් ගත්තේ දෙන්න අර මතකනේ මම පොඩි තෑග්ගක් දුන්නේ යාලට ප්‍රශ්නේම තෑග්ග දීලා මම පටන් ගත්තේ බාරගත්තේ මාසෙකින් හම්බුනාම තෑග්ග දීලා බාරගත්ත ගුරුවරු අපි රයිට් ඕපරි මේෂියක තමයි මලික් හරි ප්‍රමේෂී පැඩියෝ මේක ලියා ගන්න අවිදු මේක ලියා ගන්න පැඩියෝ කාරු මල්මි ලියහම් පුතේ ගාන ලියා ගන්න හරි අපිට ඔය ගණන් නෙවෙයි චාරුක මල්මි වියඟ තිසර අවිඳු දුල්මි නවෝද්‍යා හරි අරුණ ගිත්මි අශේන් අංජනා අනුෂ්ක මල්මි සිතුමිනි සංජානා මලික ඊළඟ ගාන පුතේ මේ ඇත්ත කතාව හොඳේ ඇත්ත කතාව මම මේ දෙන්නේ රියල් ලයන්ඩ අවිදු ලියන්න පුතේ ගාන ලියන්න ලෙන්ඩ එක්තරා පුද්ගලයෙකුට අසිදු එක්තරා පුද්ගලයෙකුට වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය වන මුදලින් එක්තරා පුද්ගලයෙකුට වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය වන මුදලින් ඇත්ත කතාව අවශ්‍ය වන මුදලින් 10න් 3ක්
10න් 3ක් ඔහු සතු ඇත. වාහනේ මිලදී ගැනීමට අවශ්‍ය මුදලින් 10න් 3ක් ඔහු සතු ඇත. 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 10න් 3ක් ඔහු සතු ඇත. විශ්මී එක්තරා පුද්ගලයෙකුට වාහනයක් මිලදී ගැනීමට නෑ අපි පැට්‍රිකල් ගණන් පුතේ හදන්නේ මම හදන්නේ පැට්‍රිකල් ගණන් ඔබ නිතර සමාජයේ භාවිතාන ගණන් හදන්නේ එක්තරා පුද්ගලයෙකුට වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය නෙත්මි ශාදී එක්තරා පුද්ගලයෙකුට වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය වන මුදලින් 10න් 3ක් ඔහු සතු ඇත. 10න් 3ක් ඔහු සතු ඇත. මොහු අවශ්‍ය ඉතිරි මුදල වන අවශ්‍ය ඉතිරි මුදල වන ඔව් දෙමිලියන 110 ලක්ෂ 21ක් මොහු අවශ්‍ය ඉතිරි මුදල වන දෙමිලියන 110 ඇත්ත ගණන් දාන්නේ බොරු මාකට දාන්නේ අවශ්‍ය ඉතිරි මුදල වන දෙමිලියන 110 දෙමිලියන 110 ලක්ෂිත ඔක සර්ච් කරලා බලන්න දෙමිලියන 110 ඔව් හිරුනි දෙමිලියන 110 බැංකුවකින් ණය මුදලක් ලෙස කවුද ඉතින් අපිට ණය දෙන්නේ කපෝති බිස්නස් එකක් කරන්නේ ටියුෂන් හරිද කපෝති බිස්නස් එකක් කරන ටියුෂන් නා ගන්න මොහු අවශ්‍ය ඉතිරි මුදල බැංකුවකින් ණය මුදලක්සේ ලබා ගැනීමට අපේක්ෂා කරයි. ණය මුදලක්සේ ලබා ගැනීමට අපේක්ෂා කරයි. හරි. ඔන්න ආයෙත් ගාන කියවනවා. එක්තරා පුද්ගලයෙක් සතුව වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය වන මුදලින් නැත්නම් එක්තරා පුද්ගලයෙක් සතුව වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය මුදලින් 10න් 3ක් ඇත. පුද්ගලයෙක් ළඟ වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය වන මුදලින් 10න් 3ක් ඔහු සතු ඇත. හරි නේද? අවශ්‍ය වන ඉතිරි මුදල දෙමිලියන 11000 දෙමිලියන 11000 ණය මුදලක්සේ කවිෂ බලමු පුතේ ණය මුදලක්සේ බැංකුවකින් ලබා ගැනීමට අපේක්ෂා කරයි. ණය මුදලක්සේ බැංකුවකින් බංකුවෙන් ගන්න බෑ. බංකුවෙන් ගන්න අපිත් ගන්න වාහන. බැංකුවකින් ලබා ගැනීමට අපේක්ෂා කරයි. බැංකුවකින් ලබා ගැනීමට අපේක්ෂා කරයි. right. පළවෙනි කොටස බැංකුවෙන් ලබා ගැනීමට
බැංකුවෙන් ලබා ගැනීමට ලසින්දු ඔහොම කියන්න එපා පුතේ බැංකුවෙන් ලබා ගැනීමට බැංකුවෙන් ලබා ගැනීමට බැංකුවෙන් ලබා ගැනීමට අපේක්ෂිත ණය මුදල අපේක්ෂිත ණය මුදල අපේක්ෂිත ණය මුදල අපේක්ෂිත ණය මුදල බැංකුවෙන් ලබා ගැනීමට අපේක්ෂිත ණය මුදල ඔයා ලසින්දු අරුණ chat කිරීම නවත්තන්න මම අයින් කරලා දෙන්නම group එකෙන් බැංකුවෙන් ලබා ගැනීමට අපේක්ෂිත ණය මුදල අපේක්ෂිත ණය මුදල වාහනේ වටිනාකමින් වාහනේ වටිනාකමින් වාහනේ වටිනාකමින් කවර භාගයක්ද 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 දෙක දෙක රූල් තුනක් ඉඳ තියන්න රූල් තුනක් ඉඳ තියන්න හොඳයි දුල්මිලත් ගණන් හදනවා කාරුත් ක්ලාස් උත්තර දාන්න පුතේ දෙක දෙක වාහනේ වටිනාකම ගණනය කරන්න දෙක වාහනේ වටිනාකම ගණනය කරන්න දෙක වාහනේ වටිනාකම ගණනය කරන්න වාහනේ වටිනාකම ගණනය කරන්න රයිට් ඉක්මන් කළ ගාන හදන්න වාහනේ වටිනාකම ගණනය කරන්න වාහනේ වැලුව එක වාහනේ වටිනාකම ගණනය කරන්න right right පැඩියෝ ඉක්මන් කරන්න right වාහනේ වටිනාකම ගණනය කරන්න ගොඩක් අය උත්තර ගේනවා very good ගොඩක් අය උත්තර ගේනවා ලස්සන උත්තර දානවා හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා සමහරක් අය උත්තර වැරදි වගේ ලයින් එකකුත් පේනවා අන්තිම කොටස තේරුම් ගන්න නැහැ වගේ විහෙකරත් මං හිතන්නේ අන්තිම කොටස සම්බන්ධයෙන් පොඩ්ඩක් හිතන්න වෙයි වගේ පුතේ අහන් ඉන්න දැන් වාහනේ වටිනාකමින් 10න් 3ක් තියෙනවනේ 10න් 3ක් තියෙනව නම් මම මෙතෙන්ට මේක ලියන්නම් පොඩ්ඩක් මේ අවශ්‍ය වන මුදල ලක්ෂ 21ක් ආගන්න දැන් එකේ අහනවා ණය මුදලක් වශයෙන් මෙයාට කොච්චරක් ඕනද දැන් ඕක ලීසින් කම්පැනි අහනවා ගියාම අහනවා කාර්යයක් වාහනයක් බයික් එකක් ත්‍රිවිල් එකක් මෝටර් සයිකලයක් පුට් සයිකලයක් ගන්න ගියාට පස්සේ අද මං හිතන්නේ පුට් සයිකල් නම් ලීසින් දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් එහෙම දෙන්නේ නැහැ පුට් සයිකල් ලීසින් දෙනවද දන්නේ නැහැ ඒකමත් ගන්න වෙයි ටියුෂන් ගුරුවරුන්ට අර එක්කෙනෙක් ගන්න ණය හලෝ මීට අවුරුද්දක් කලින් ගිය අවුරුද්දේ අග වෙන්නකොට නෑ 2019 සාමාන්‍යයෙන් අග වෙද්දි බැංකු හොයන් ආවේ කවුද ටියුෂන් ගුරුවරු හොයන් එන්නේ ණය දෙන්නම් කියලා ඕන ගාණක් දැන් වෘත්තිය මොකද ටියුෂන්ද අපෝ සර්ලා ජොබ් එක ෂුවර් නෑ බුදු අම්මේ යන්න අහගන්න දැන් දෙන්නේ නෑ බං ඒ ඉස්සර දැන් සර්ලා ජොබ් එකට ණය දෙන්නේ අහගන්න ඒ ඉස්සර අහන් ඉන්න මෙන්න 10න් 3ක් කොහොමද තියෙනවනේ 10න් 3ක් තියෙනකොට තව කීයක් ඉතුරුද පැටියෝ 10න් 3 පංගුවක් තියෙනවා සිතුමි අහන් ඉන්න පුතේ 10න් 3 පංගුවක් තියෙනකොට සචිනි කැට් එවන්න ඔයා
10න් 3 පංගුවක් තියෙනකොට තව 10න් 7 පංගුවක් ඕනි. ප්‍රමේශ නියමයි පුතේ. 10න් 3 පංගුවක් තියෙනකොට ගිත්මි තව 10න් 7ක් නේ ඕන. හැබැයි ඕක one step ලියන්න එපා. අද සචිනි ක්ලාස් එකේ සචිනි 10න් එක් පංගුවක් තියෙනකොට ඉන්න ක්ලාස් එකේද 10න් 7 කියලා ලියන්න එපා. අහගන්න. එතකොට 10න් 10න් අඩු කරලා පෙන්නන්න 10න් 3ක් අන්න එනවා 10න් 7ක්. ඕක 10න් 7යි. දැන් 10න් 7යි. දැන් ඔයාට කියනවා ඔන්න ඔය 10න් 7 ප්ලෑන් කරනවා 10න් 7ක් සමාන වෙනවා 200 අහගන්න. 2,110,000යි. රුපියල් ලක්ෂ 21යි. 2,110,000. නිලක්ෂ අහගන්න ඔයා ගාන වැරදි අහගන්න. දැන් ඔය 10න් 7ක් නේ පුතේ. 10න් 7ක් ඕකනම් එම නිසා 10න් එකක්. මල් ලොකු ගානක් හින්දා මෙහෙම තියලා බෙදනවා හොඳේ. අර සයිඩ් එකෙන් බෙදන්නේ අහගන්න. දෙමිල්ලේ කලාප කරලා ලියහම් පුතේ මේව ලියද්දි ඒක ලේසි. කලාප කරලා ලියන පුතේ ලේසි එතකොට හොඳ. 7. බලන්න. දැන් ඔතන එනවා පුතේ කීයක්ද? දෙම්මලේනි 11000 බෙදනවා 7න් 20කට 7 ඒවා 3යි. බිංදු එන්නේ ඔක්කොම බිංදු 2යි බිංදු 3යි. කීයද? රුපියල් 310,000යි. රුපියල් 310,000. හොඳට තේරුම් ගන්න රශ්මි 10න් 3ක් බහුසතෝ තිබුණා. ඒ කියන්නේ ලක්ෂ 21ක් තව ඕනේ කියනවා. මම ලක්ෂ වලින් කිව්වා 0.5නේ ලක්ෂ 21ක් 0.5ක් තියෙන්නේ. 0.5 ලක්ෂයට ඔයා දන්නවා ලක්ෂ 20ක් ඕන. ඒතර ගාන ප්‍රැක්ටිකල් පුතේ. කාර්යයක් ගන්න වාහනයක් ගන්න බයි අහගන්න යනම පුතේ ලොරියක් ගේන්න 10න් 3ක් තියෙනවා. දැන් අහනවා ඔයා ගාව කොච්චර තියද? මං කියනවා 10න් 3ක් තියෙනවා. ඔයා තව කොච්චර අපේක්ෂා කරනවද? දැන් වාහනේද මං දන්නවනේ පුතේ. මං කියනවා අහගන්න සිතුමිනි තාම ගාන ඉවර නෑ. මං කියනවා මට ලක්ෂ 21ක් ණය ඕන. ඒ කියන්නේ 10න් 7ක් ණය ඕන. 10න් 7ක් ණය නම් 10න් 7ක් සමානයි ලක්ෂ 21යි. එහෙනම් 10න් එකක් 10න් එකක් ලක්ෂ 3යි. 10න් එක් පංගුවක් ලක්ෂ 3යි නම් මුළු මුදල වාහනේ වටිනාකම බිස්නස් ප්‍රයිස් එක 10න් 10. 10න් 10ක් ගන්නවා. එම නිසා 10න් 10ක් අන්න පුතේ අන්න. එම නිසා වාහනේ වටිනාකම එනවා කොච්චරද? රුපියල් 10න් එක් පංගුවක් ගන්නව නම් අපි ඒකක භාගය හොයාගන්න. මම කිව්වනේ ඒකක භාගය හොයාගත්තට පස්සේ 300,000 ගුණ කරනවා 10. බිංදු 1 2 3 4 5 බිංදු 6ක් එනවා 3යි ඊළඟ කලාපය හරි. රුපියල් කීයද? ලක්ෂ 30ක්. මිලියන 3ක්. මිලියන 3යි. ලක්ෂ 30යි. ඔව් ග්‍රේඩ් 10 මේ 10 තමයි පුතේ 10 වසරේ. ලක්ෂ 3යි. හරි. ඕකේද? ඕකේ. තේරුණා? ලේසි. ලේසි. right. තේරුණා? නියමයි. very good. තේරුණා? ඉන්ටර්වල් එකක් කොණි ඔයාලට ඉන්ටර්වල් එකක් කොණි. මොකද ක්ලාස් එක පුතේ අරට ඉවර කරන්න පුළුවන් මෙහෙම ඇද්දොත් ඕන. ආවුනි හරි right.